ආදරණීය දරුවනේ ජීව විද්‍යාව උසස් පෙළ විෂය නිර්දේශය යටතේ පස්වන ඒකකය මොකක්ද සත්ව ආකාරය සහ ක්‍රියාකාරීත්වය. එහි හතරවන පාඩම් මාලාව. අපි කතා කරන සතුන්ගේ ශ්වසනය මේ වන විට පළමු පරිච්ඡේදය සිද්ධාන්තමය වශයෙන් මම ඔබට ඉදිරිපත් කළා. දැන් අද මම සූදානම් වෙන්නේ එහි දෙවන පරිච්ඡේදය සමගින් ඔබ සමග මේ විෂය කරුණු සාකච්ඡාවේ යෙදෙන්න. අද අපි ගැන කතා කරන්න යන්නේ. ඒ කියන්නේ ඔබට පේනවා මානව ශ්වසන පද්ධතිය ගැන කතා කරන්නේ. මොකද පහුගිය පරිච්ඡේදය තුලදී අපි සතුන්ගේ විවිධ ශ්වසන ව්‍යුහයන් ගැන කතා කරානේ. දැන් අද අපි කතා කරනවා මානව ශ්වසන පද්ධතිය ගැන. දැන් මානව ශ්වසන පද්ධතිය ගත්තම ඔබට පේනවා මේ දල ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය නැත්නම් කෘත්‍ය පිළිබඳව තමයි අපි ප්‍රධාන වශයෙන්ම අද සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ. මානව ශ්වසන පද්ධතියේ බලන්නකො තියෙන ප්‍රධාන කොටස් ටික ව්‍යුහයන් ටික. මේවා ඔබ හොඳින්ම හඳුනන ව්‍යුහයන්. නාසය. නාසය ගත්තම මෙතන තියෙනවා නාස් විවර දෙකක්. ඒ හරහා නිර්මාණය වෙනවා නාස් කුටීරය. නැත්නම් නාස් කුහරය කියලා කියන්න පුළුවන්. ඊළඟට ග්‍රසනිකාව. මේ ග්‍රසනිකාව හරි විශේෂ ව්‍යුහයක් නේ දරුවෝ. දැන් අපි පෝෂණයේ පාඩම කතා කරානේ. පෝෂණයේ පාඩමේදී මානව ආහාර ජීර්ණ පද්ධතිය තුල ආහාර මාර්ගය තුල හමුවන එක වැදගත් ව්‍යුහයක් තමයි ග්‍රසනිකාව. හැබැයි ග්‍රසනිකාව නැවත ශ්වසන පද්ධතිය තුලත් හමුවන කොටසක්. ඒ අනුව ග්‍රසනිකාව කියන්නේ ආහාර මාර්ගයටත් ශ්වසන මාර්ගයටත් පොදු කුටීරයක් බඳු ව්‍යුහයක් කියලා අපිට තහවුරු වෙනවා. ඊට පස්සේ ශ්වසන පද්ධතියයි කොටස් විදිහට ඊළඟට අපිට මුණ ගැහෙන්නේ මේ ස්වරාලය. ස්වරාලය. ස්වරාලය ශ්වාසනාලය. ශ්වාසනාලය ඊට පස්සේ ශාඛා දෙකකට බෙදෙනවා. අපි ඒවට කියන්නේ ශ්වාසනාලිකා කියලා. වම් ශ්වාසනාලිකාව දකුණු ශ්වාසනාලිකාව. ශ්වාසනාලිකා තවදුරටත් ශාකණය වෙනවා. ඒව තමයි අනුශ්වාසනාලිකා. අනුශ්වාසනාලිකා ගණනාවක් තියෙනවා. හරි? අග්‍රස්ත අනුශ්වාසනාලිකා, ශ්වසන අනුශ්වාසනාලිකා යනාදී වශයෙන්. දැන් ශ්වාසනාලයේ ශ්වාසනාලිකා දෙකකට බෙදුනට පස්සේ මේ ශ්වාසනාලිකා පවතිනවා විශේෂයෙන්ම පෙනහැලි කියන මෙන්න මේ කේතු ආකාර මෘදු හරියට මේ චීස් කෑල්ලක් වගේ. එච්චරට මෘදුයි. මෘදු ව්‍යුහයන් ඇතුලේ තමයි මේ ශ්වාසනාලිකා ශාකණය වෙන්නේ තවදුරටත් අනුශ්වාසනාලිකා බවට. ඒ අනුශ්වාසනාලිකා ශාකණය වෙලා ගිහිල්ලා අවසානයේදී නිර්මාණය වෙනවා ගාර්තික ප්‍රනාල සහ ගාර්ත කියන විශේෂ ව්‍යුහයන්. මේ රූපෙට ආව නම් තවත් වඩාත් පැහැදිලි දරුවන්ට. මේ ශ්වසන අනුශ්වාසනාලිකාවක්. ඒ අනුශ්වාසනාලිකාවලත් අවසානයේටම තියෙනවා මේ ශ්වසන අනුශ්වාසනාලිකා. ඒවා තවදුරටත් ශාකණය වෙලා නිර්මාණය වෙන්නේ ගාර්තික ප්‍රනාල නැත්නම් ගාර්ත ප්‍රනාල. ගාර්ත ප්‍රනාල කෙලවර ප්‍රසාරණය වෙච්ච වායු පිරිච්ච පොඩි පොඩි බෑග්ස් මලු වගේ මඩි ආකාර ව්‍යුහයන් ඔබට දකින්න පුළුවන්. එවැනි ව්‍යුහ වලට තමයි දරුවනේ මේ තියෙන්නේ. ගාර්ත කියලා අපි හඳුන්වන්නේ එවැනි ව්‍යුහ ගාර්ත. මේ ගාර්තයක් වටේට රුධිරකේශ නාලිකා ජාලයක් තියෙනවා. මොකද ගාර්තය කියන්නේ මිනිසාගේ ප්‍රධානම ශ්වසන පෘෂ්ඨයේ විදිහට ක්‍රියා කරන්නේ ගාර්තය. ගාර්ත බිත්තිය. ශ්වසන වායු හුවමාරු වන ශ්වසන පෘෂ්ඨයේ විදිහට ක්‍රියා කරන්නේ ගාර්තය. ඉතින් මේ ව්‍යුහයන් ගැන තමයි අපි ගැඹුරෙන් සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ. පැහැදිලිද? හරි. බලන්න තවත් රූප සටහනක්. දරුවනේ මේ තියෙන්නේ ගාර්තයක දකින්න ලැබෙන විශේෂ සෛල කීපයක් අපිට මේ රූප සටහනේ දකින්න පුළුවන්. දැන් මේ ගාර්තය වට කරගෙන ඉන්නවා අපිච්ඡද සෛල තියෙනවා. මේ ගාර්තයක් තුල අපිට දකින්න පුළුවන් අපිච්ඡද සෛල. ඒ වගේම ගාර්ත බිත්තියක් නිර්මාණය වෙන්න දායක වෙනවා විශේෂයෙන්ම තවත් සෛල වර්ගයක් වන සර්ෆැක්ටන්ට් සෛල. ඒව ගැන අපි ගැඹුරින් කතා කරමු මොනවද ඒ වලින් කරන්නේ කියලා. අපිච්ඡද සෛල කියපුවම විශේෂයෙන්ම මෙතන තියෙන්නේ සරල ශල්කමය අපිච්ඡද සෛල. ඒක මතක් කරන්න ඕනේ. මොකද අපිච්ඡද සෛල කියපුවම අපිච්ඡද ගොඩක් තියෙනව නේද? ඒ නිසා මෙතන තියෙන්නේ සරල ශල්කමය අපිච්ඡද සෛල. ඇයි එතන සරල ශල්කමය අපිච්ඡද තියෙන්නේ? ඔබට මතක නම් ආදරණීය දරුවනේ අපි සාකච්ඡා කරා විවිධ විසරණ ක්‍රියාවල එහෙම නැත්නම් පෙරීමේ ක්‍රියාවලට මේ වගේ ක්‍රියාකාරීත්වයන් සිදුවන පෘෂ්ඨ ආස්තරණය වෙන්නේ ඒකට ගැළපෙන තුනී අපිච්ඡද සෛල වලින්. ඒකට ගැළපෙන්නේ සරල ශල්කමය අපිච්ඡද සෛල. හරි? දැන් සරල ශල්කමය අපිච්ඡද සෛල අපිට දකින්න පුළුවන්. මෙතන ඒ වගේම සර්ෆැක්ටන්ට් සෛල දකින්න පුළුවන්. සම්බන්ධක පටකයකුත් තියෙනවා. ඒ වගේම භක්ෂක සෛල තියෙනවා. මහභක්ෂාණු සෛල. මේ මහභක්ෂාණු සෛල තියෙන විශේෂම මේ ප්‍රදේශයට පැමිණෙනොත්
යම්කිසි ශුද්ධ ජීවියෙක් ඔවුන්ව භක්ෂණය කිරීමේ අදහසින් තමයි මහා භක්ෂාණු සෛල තියෙන්නේ. මේ සෛල ගැන අපි තවදුරටත් ගැඹුරෙන් සාකච්ඡා කරමු ඉදිරි කරුණවලදී. දැන් අපි රූප සටහනින් දක්වපු කොටස් පිළිබඳව මෙතනදී මම සටහන් කරලා තියෙනවා දරුවන්ට පාඩම් කර ගැනීමේ පහසුව සඳහා. මානව ශ්වසන පද්ධතිය පහත සඳහන් ප්‍රධාන කොටස් වලින් සමන්විතයි. ප්‍රධාන කොටස් ටික නාස් විවර, ඒවායෙන් නිර්මාණය වන නාස් කුහරය, ග්‍රසනිකාව, ස්වරාලය, ශ්වාසනාලය, එයින් ඇරඹෙන ශාකනය වූ ප්‍රනාල. මෙතන මේ ශාකනය වූ ප්‍රනාල වලට ශ්වාසනාලිකා අයිති වෙනවා. ශ්වාසනාලිකා. ඒ ශ්වාසනාලිකා තවදුරටත් ශාකනය වීමෙන් ඇති වෙනවා දරුවනේ අනුශ්වාසනාලිකා. අනුශ්වාසනාලිකා. මේ අනුශ්වාසනාලිකා ප්‍රධාන වශයෙන් අපිට හමු වෙනවා එකක් තමයි මේ අග්‍රස්ත අනුශ්වාසනාලිකා, අනිත් එක ශ්වසන අනුශ්වාසනාලිකා. හරි? අග්‍රස්ත අනුශ්වාසනාලිකා ශාකනය වෙලා තමයි ශ්වසන අනුශ්වාසනාලිකා ඇති වෙන්නේ. ශ්වසන අනුශ්වාසනාලිකා තවදුරටත් ශාකනය වෙලා තමයි ගර්ත ප්‍රනාල නැත්තම් ගර්තික ප්‍රනාල නිර්මාණය වෙන්නේ. ඒව ගැන අපි කතා කරමු. ඊළඟට මේ බලන්න. ශ්වාසනාලයෙන් පැන නගින ශ්වාසනාලිකා දෙකක් තියෙනවනේ. ඒ ශ්වාසනාලිකා දෙක එක් එක් පෙනහැල්ල තුලට ඇතුළු වෙනවා. එහෙනම් ශ්වාසනාලිකා තමයි පෙනහැල්ලට ඇතුළු වෙන්නේ. ශ්වාසනාලිකා. ඒවා පෙනහැල්ල තුලදී තවදුරටත් ශාකනය වෙනවා. බලන්න. එක් එක් පෙනහැල්ල තුලට ඇතුළු වෙනවා මේ ශ්වාසනාලිකා දෙක. ඊට පස්සේ කුඩා අනුශ්වාසනාලිකා බවට පත් වෙලා අවසානයේදී ගර්ත නැමැති වාතකෝෂ වලින් කෙලවර වෙනවා. හරි? පැහැදිලිද? එතකොට දැන් මේ බලන්න එක ශ්වාසනාලිකාවක්. ඊට පස්සේ ඒවා අනුශ්වාසනාලිකා වලට බෙදෙනවා. මෙන්න මේ වගේ. දැන් මේවට අපිට කියන්න පුළුවන් අග්‍රස්ත අනුශ්වාසනාලිකා. දරුවනේ ඒවා තවදුරටත් ශාකනය වුණා කියලා හිතන්න මේ. ශාකනය වෙනවා තවදුරටත්. අන්න එතකොට කියනවා මේවට ශ්වසන අනුශ්වාසනාලිකා. හරි? අග්‍රස්ත අනුශ්වාසනාලිකා, මේවා ශ්වසන අනුශ්වාසනාලිකා. ශ්වසන අනුශ්වාසනාලිකා. ඒව දරුවෝ තවදුරටත් ශාකනය වෙනවා. මෙන්න මේ විදිහට. ඒවට තමයි කියන්නේ ගර්තික ප්‍රනාල කියලා. ඉතින් ගර්තික ප්‍රනාල. ඔන්න ගර්තික ප්‍රනාල. නැත්තම් ගර්ත ප්‍රනාල. අන්න ඒවායේ කෙලවර ප්‍රසාරණය වෙනවා දරුවෝ මෙන්න මේ විදිහට මේ. මෙන්න මෙහෙම ප්‍රසාරණය වෙනවා. ප්‍රසාරණ වෙලා හැදෙන මේ වගේ මඩි වලට තමයි අපි කියන්නේ මොනවා කියලාද? ගර්ත කියලා කියන්නේ මේවට ගර්ත. වාතයේ පිරිච්ච මලු ගර්ත මේ තියෙන ගර්ත. ඔන්න ඔබට දකින්න පුළුවන්. පැහැදිලිද? හරි. මේ තියෙන දරුවෝ. හරි. එhmenan අනුශ්වාසනාලිකා සහ ගර්ත පෙනහැලි ඇතුලේ තමයි පිහිටන්නේ. අනුශ්වාසනාලිකා සහ ගර්ත පෙනහැලි ඇතුලේ පිහිටන්නේ. මෙන්න මේ විදිහට. පෙනහැල්ලට මෙන්න මේ කොටස අයිති වෙනවා. මෙහෙම. පෙනහැල්ල ඇතුලේ තමයි පිහිටන්නේ. දැන් පෙනහැලි කොහෙද තියෙන්නේ? පෙනහැලි කියන්නේ අපේ උරස් කුහරය, උරස් කූඩුව නැත්තම් උරස් කුහරය තුල පිහිටන කේතු හැඩති මෘදු ව්‍යුහ. මම කලින් කිව්වේ චීස් වගේ මෘදුයි. මෘදු ව්‍යුහ. පෙනහැලි උරස් කුහරය තුල පිහිටන කේතු හැඩති ව්‍යුහ යුගලක්. පෙනහැලි දෙකක් තියෙනවා අපිට යුගල. යුගලමය ව්‍යුහයක්. හරි? කේතු හැඩයක් ගන්නවා. හරිම මෘදුයි. මතක තියාගන්න. පෙනහැලි දෙක හැඩයෙන් ඒ වගේම තරමින් කියන්නේ සයිස් එකකින් ප්‍රමාණය සුළු වශයෙන් වෙනස්. අපිට කියන්න බෑ කොයිම වෙලාවකවත් පෙනහැලි දෙක 100%ක් සමානයි සර්ව සමයි කියලා. එහෙම කියන්න බෑ දරුවෝ. පෙනහැලි දෙක හැඩයෙන් තරමින් සුළු වශයෙන් වෙනස්කමක් තියෙනවා. 100%ක් සමාන නැහැ. හරි? මොකද දකුණු පෙනහැල්ල කණ්ඩිකා 3කටත් වම් පෙනහැල්ල කණ්ඩිකා 2කටත් බෙදිලා තියෙනවා. කණ්ඩිකා කියන්නේ මේ රේඛාවකින් කොටස් දෙකකට බෙදිලා තියෙනවා. කොටස් 3කට බෙදිලා තියෙනවා. ඒ විදිහට. එතකොට පෙනහැලි දෙක හැඩයෙන් තරමින් සුළු වශයෙන් වෙනස්. දැන් වම් පෙනහැල්ල ගත්තොත් දකුණු පෙනහැල්ලට වඩා පොඩ්ඩක් පොඩි. වම් පෙනහැල්ල දකුණු පෙනහැල්ලට වඩා මදක් කුඩයි. ඒකට එක හේතුවක් තමයි ප්‍රධානම හේතුව ඇත්තටම හෘදේ පිහිටලා තියෙන්නේ වම් පැත්තට බර වෙන්නේනේ. හෘදේ තියෙන්නේ අපේ වම් පැත්තට බර වෙන්නේ. ඒ නිසා වම් පැත්තේ තියෙන පෙනහැල්ලට ලොකු අවකාශයක් ගන්න බෑ. ලොකු ඉඩක් එයාට අත්පත් කරන්න හෘදේටත් ඉඩ දෙන්න ඕනේ.
ඒ නිසා වම් පෙනහැල්ල මදක් උඩයි. වම් පෙනහැල්ල කණ්ඩිකා දෙකකට බෙදලා තියෙනවා. දකුණු පෙනහැල්ල කණ්ඩිකා තුනකට බෙදලා තියෙනවා. කණ්ඩිකා තුනකට. මේවා අමතක කරන්න බෑ. හොඳට මතක තියෙන්න ඕනේ. වම් පෙනහැල්ල දකුණු පෙනහැල්ලට වඩා මදක් උඩයි. අනිත් පැත්තට කියන්නේ දකුණු පෙනහැල්ල වම් පෙනහැල්ලට වඩා මදක් විශාලයි. එහෙම කියන්නත් පුළුවන්. එහෙම වගන්ති දෙන්න පුළුවන් විභාගෙදී. අහුවෙන්න එපා, හරියට තේරුම් ගන්න ඕනේ. හරි. ඒකට හේතුව ඕනම අපි කිව්වනේ. ඊට හේතුව හෘදයේ අග්‍රය මධ්‍ය තලයෙන් මදක් වමට බරව පිහිටීමයි. හෘදයේ අග්‍රය අග කොටස මධ්‍ය තලයෙන් මදක් වම් පැත්තට බර වෙන්න තමයි පිහිටලා තියෙන්නේ. ඒ නිසා වම් පැත්තට ලැබෙන ඉඩ ප්‍රමාණය අඩුයි. ඒ නිසා වම් පෙනහැල්ල මදක් කුඩයි දකුණු පෙනහැල්ලට වඩා. මං කියපු කාරණාව මෙන්න අවසාන වශයෙන් සටහන් වෙනවා අපේ සටහන තුල. එමින්ම වම් පෙනහැල්ල කණ්ඩිකා දෙකකින්ද දකුණු පෙනහැල්ල කණ්ඩිකා තුනකින්ද සමන්විතයි. වම් පෙනහැල්ල කණ්ඩිකා දෙකකින් දකුණු පෙනහැල්ල කණ්ඩිකා තුනකින් සමන්විතයි. හරිද? පැහැදිලිද? හරි. දැන් මෙතෙක් කියපු කරුණු වල සාරාංශයකට අපි එමු. ඇවිල්ලා ඊළඟ කොටස් ගැන කතා කරමු. හරි? බලන දරුවනේ අපි මෙතෙක් සාකච්ඡා කරපු කාරණා ටික මං කරුණු වලට එනවා. මානව ශ්වසන පද්ධතියේ දල ව්‍යුහය ගැන අපි කතා කරා. එතනදී ප්‍රධාන කොටස් ටික රූපමය වශයෙන් අපි අඳුරගත්තා. රූපමය වශයෙන් නාසය කියුව මෙතනදී නාස් විවර, නාස් කුහරය, ග්‍රසනිකාව නේ. ග්‍රසනිකාව මෙන්න මේ කොටස් ටික. ඊළඟට ස්වරාලය. දැන් දරුවෙක්ට ප්‍රශ්නයක් එනවා අපි ජීවහිකාව ගැන මුකුත් කිව්වේ නෑ නේද? අපි ඉස්සරහට කතා කරමු. ශ්වාසනාලයේ ශාඛා දෙකකට බෙදෙනවා. ශ්වාසනාලිකා තමයි පෙනහැල්ලට ඇතුල් වෙද්දී තවදුරටත් ශාකනය වෙනවා. අනුශ්වාසනාලිකා බවට පත් වෙනවා. අග්‍රස්ත අනුශ්වාසනාලිකා, ශ්වසන අනුශ්වාසනාලිකා, ඊට පස්සේ ගාර්ථික ප්‍රනාල දක්වා මේවා ශාකනය වෙනවා. මේ තියෙන්නේ එහෙම ශාකනය වෙනවා. ශාකනය වෙලා ඒ ගාර්ථ ප්‍රනාල විශාල වායු පිරිච්ච මඩි බවට පත් වෙනවා. ටික ප්‍රසාරණය වෙලා. ඒවට තමයි අපි කියන්නේ ගාර්ථ කියලා. මේ දේවල් ගැන අපි කතා කරා. ඊළඟට මේ ගාර්ථ බිත්තියේ තියෙන සෛල ගැන විශේෂයෙන්ම සාකච්ඡා කරා. ගාර්ථ බිත්තියේ තියෙන සෛල ප්‍රධාන සෛල වර්ග තුනකින් ගාර්ථ බිත්තිය නිර්මාණය වෙනවා. සර්ෆැක්ටන්ට් සෛල, ඒ වගේම මහ භක්ෂාණු සෛල, ඒ වගේම සරල ශල්කමය අපිච්ඡද සෛල ගැන අපි සාකච්ඡා කළා. මානව ශ්වසන පද්ධතියේ ප්‍රධානම කොටස් ටික නම් කරා. නාස් විවර, නාස් කුහරය නැත්නම් කුටීරය කියන්න පුළුවන්, ග්‍රසනිකාව, ස්වරාලය, ශ්වාසනාලය සහ ඒන් නැරඹෙන ශාකනය වෙච්ච ප්‍රනාල. ශ්වාසනාලිකා බෙදෙනවා අනුශ්වාසනාලිකා බවට. ඒවායේ වර්ග දෙකක් ගැන අපි කතා කළා. දැන් මේ කරුණු ටික අපි මතක් කරගත්තොත් සාරාංශයක් වශයෙන් ශ්වාසනාලයෙන් පැන නගින ශ්වාසනාලිකා දෙක එක් එක් පෙනහැල්ල තුලට ඇතුල් වෙලා කුඩා ශ්වාසනාලිකා හෙවත් අනුශ්වාසනාලිකා බවට පත් වෙනවා. ඒ අනුශ්වාසනාලිකා අවසානයේදී ගර්ත නැමැති වාත කෝෂ වලින් කෙලවර වෙනවා. අනුශ්වාසනාලිකා සහ ගර්ත පෙනහැලි ඇතුලේ පිහිටන්නේ. දැන් පෙනහැල්ල කියන්නේ උරස් කුහරය තුල පිහිටන කේතු හැඩති ව්‍යුහ යුගලක්. පෙනහැලි දෙකක් අපිට තියෙනවනේ. පෙනහැලි දෙක හැඩයෙන් තරමින් සුළු වශයෙන් වෙනස්කම් දක්වනවා. වම් පෙනහැල්ල ඇත්තටම දකුණු පෙනහැල්ලට වඩා තරමක් උඩයි. ඒකට හේතුව තමයි හෘදයේ අග්‍රය මධ්‍ය රේඛාවෙන් මදක් වමට බර වෙන්න තමයි පිහිටලා තියෙන්නේ. ඒ වගේම වම් පෙනහැල්ල කණ්ඩිකා දෙකකිනුත් දකුණු පෙනහැල්ල කණ්ඩිකා තුනකිනුත් සමන්විතයි. කණ්ඩිකා තුනකිනුත් සමන්විතයි. පැහැදිලිද? හොඳයි. අපි ඊළඟ කරුණු වලට යමුකෝ. මේ බලන්න රූප සටහන. හොඳයි, දැන් මේක නම් කරගන්න කිව්වොත් මෙන්න ශ්වාසනාලය. මෙන්න ශ්වාසනාලය. ඒක ශාඛා වලට බෙදෙනවා. මෙන්න මේවා තමයි ශාඛා. ශ්වාසනාලිකා. ඒවා පෙනහැල්ල තුලදී තවදුරටත් ශාකනය වෙනවා. ඒවා තමයි අනුශ්වාසනාලිකා කියන්නේ. අනුශ්වාසනාලිකා. මේ තියෙන අනුශ්වාසනාලිකා. මේ තියෙන්නේ. අනුශ්වාසනාලිකා. හරි. ඒ වලදී තියෙනවා අග්‍රස්ත අනුශ්වාසනාලිකා, ශ්වසන අනුශ්වාසනාලිකා, අවසානයේදී ගාර්ථික ප්‍රනාල සහ ගර්ත බවට පත් වෙනවා. දැන් මේවා තමයි කණ්ඩිකා කියලා කියන්නේ. මේ කණ්ඩිකා. මේවට කණ්ඩිකා කියන්නේ. දැන් කණ්ඩිකා තුනකින් සමන්විත මේ මොකද්ද?
මේ තමයි දකුණු පෙනහැල්ල. දකුණු පෙනහැල්ල කණ්ඩිකා 3යි. ඔබට පැහැදිලිව පේනවා මේ කණ්ඩිකා 3. හරි 1යි මේ රේඛා වලින් තමයි වෙන් වෙන්නේ. මේ 1යි 2යි 3යි. මෙන්න වම් පෙනහැල්ල කණ්ඩිකා 2යි. මෙන්න මේ රේඛාවෙන් තමයි වෙන් වෙන්නේ. මේ කණ්ඩිකා 1යි කණ්ඩිකා 2යි. කොහොම අඳුරගන්නේ? මේ තමයි වම් පෙනහැල්ල. වම් පෙනහැල්ල. පැහැදිලිද? හරි. දරුවනේ තවදුරටත් පෙනහැලි ගැන අපි විශේෂ කරුණු සාකච්ඡා කරමු. ගොඩක් දේවල් කියන්න තියෙනවා. එක් පෙනහැල්ල පටල දෙකකින් දරුවනේ වට වෙලා තියෙනවා. මේ හැම පෙනහැල්ලක්ම වම් පෙනහැල්ල වේවා දකුණු පෙනහැල්ල වේවා පටල දෙකකින් වට වෙලා තියෙන්නේ. පටල දෙකකින්. මොනවද මේ පටල? දැන් මේ තියෙන පෙනහැලි. මේ ඔබට පේන්නේ මේ පෙනහැලි. මේ තියෙන්නේ මම මේ අඳුරු කරන්නේ මේ පෙනහැලි. ඒතර පෙනහැලි ඔබට පේනවද පටල දෙකකින් වට වෙලා තියෙනවනේ. පෙනහැල්ල පිටතින්ම වට වෙලා තියෙන්නේ මේ පාර්ශ්වික ප්ලූරාවෙන් මේ පාර්ශ්වික ප්ලූරාවෙන්. පෙනහැල්ල වඩාත්ම ඇතුළතින් වට වෙලා තියෙන්නේ අන්තරංග ප්ලූරාවෙන්. අන්තරංග ප්ලූරාවට අපිට මේ ඇතුල් පටලය කියන්න පුළුවන්. පටල දෙකෙන් ඇතුල් පටලය තමයි අන්තරංග ප්ලූරාව. මේක පිටත පටලය. පිටත පටලය. හොඳට පේනවා මේක. හරි? ඒ පටල දෙක අතර තියෙනවා තරලයේ පිරිච්ච අවකාශයක් නේ. තරලයේ පිරිච්ච අවකාශයකුත් තියෙනවා පටල දෙක අතර. දැන් පෙනහැල්ල ඇත්තටම පෙනහැල්ල සමග ස්පර්ශ වී පවතින පටලය තමයි ඇතුල් පටලය. ඒක තමයි අන්තරංග ප්ලූරාව. ඊට සාපේක්ෂව පිටතින් පවතින පටලය තමයි මොකද්ද දරුවනේ? පාර්ශ්වික ප්ලූරාව. පිටත පටලයේ පාර්ශ්වික ප්ලූරාව. ඒ අතර තියෙනවා තරලයක්. ඒක අවකාශයක්. ඇත්තට මේ අවකාශයේ තරලයකින් පිරීලා තියෙනවා. ඊටාම තුනී තරලයකින්. ඒ කාරණා ටික මෙතන අපි සටහනට ගෙනල්ලා තියෙනවා. එක් පෙනහැල්ලක් පටල දෙකකින් වට වෙලා තියෙන්නේ. හැම පෙනහැල්ලම පටල දෙකකින් වට වෙලා තියෙන්නේ. අන්තරංග ප්ලූරාව ලෙස හඳුන්වන ඇතුල් පටලය පෙනහැලිවල පිටත පෘෂ්ඨයට ඇලිලා තියෙනවා. පෙනහැල්ලේ එළියෙම තියෙන පෘෂ්ඨයට ඇලිලා තියෙනවා අර අන්තරංග ප්ලූරාව කියන ඇතුල් පටලය. එමෙන්ම පාර්ශ්වික ප්ලූරාව නැමැති පිටත පටලය උරස් කුහරයේ බිත්තිවලට ඇලී තිබෙනවා. උරස් කුහරයේ බිත්තියට තමයි මේ පාර්ශ්වික ප්ලූරාව ඇලිලා තියෙන්නේ. දැන් මේ තියෙන උරස් කුහරයේ බිත්තිය තමයි දරුවෝ මේ තියෙන්නේ. උරස් කුහරයේ බිත්තිය තමයි මේ තියෙන්නේ. මේ බිත්තියට තමයි ඇලිලා තියෙන්නේ පාර්ශ්වික ප්ලූරාව. මේ පටල දෙක අතර ඉතා තුනී තරලයේ පිරි අවකාශයක් තියෙනවා. ප්ලූරා තරලය කියලා කියන්නත් පුළුවන් ඒකට. ඒ ප්ලූරා තරලයේ පිරිච්ච ඉතා කුඩා අවකාශයක් මේ පටල දෙක අතර තියෙනවා. හරිම තුනී තරලයක් පටු අවකාශයක් තමයි තියෙන්නේ. ඔන්න ඔය කාරණා ටික හොඳට තේරුම් ගන්න ඕනේ. රූප සටහන ඔබට දැන් මතකයිනේ. එතකොට පෙනහැල්ලේ පිටත පෘෂ්ඨයට ඇලිලා තියෙන්නේ අන්තරංග ප්ලූරාව හෙවත් ඇතුල් පටලය. උරස් කුහරයේ බිත්තියට ඇලිලා තියෙන්නේ පිටත ප්ලූරාව නැත්නම් පිටත පටලේ නැත්නම් පාර්ශ්වික ප්ලූරාව. ඒ දෙක අතර තියෙනවා තරලයේ පිරි අවකාශයක් තියෙනවා. තුනී තරලයේ පිරි අවකාශයකුත් අපිට දකින්න පුළුවන් ඒ දෙක අතර. ඔබට පැහැදිලිද? හරිම සරලයි. බලමු ඊළඟට මොනවද අපිට කියන්න තියෙන්නේ කියලා. දැන් දරුවනේ අපි මේ ප්ලූරාව ගැන කතා කරානේ. ඊළඟට අපි එතනින් එහාට මේ කොටස් වල ක්‍රියාකාරීත්වයන් ගැන බලමු. දැන් පළවෙනිම කරුණ තමයි ශ්වසනය සිදුවන විට නාස් විවර තුලින් ශ්වසනය සිදු වෙනකොට නාස් විවර තුලින් ශ්වසන පද්ධතියට වාතය ඇතුල් වෙනවා. දැන් මේක අපිට හැමෝටම කරලා බලන්න පුළුවන්. දැන් මේ වැඩසටහන බලන ගම ඔබටත් පුළුවන් ගෙදරදී කරන්න. හොඳට බලන්න. ඔන්න දැන් මම ආශ්වාසය කරනවා. ඒ කියන්නේ පෙනහැලි ඇතුළට වාතය ඇතුල් කරගන්නවා. දැන් මේ වෙලාවේදී මේ වාතය ඇතුල් වෙන්නේ අපේ නාස් විවර හරහා. නාස් කුහරයට ඇතුල් වෙනවා වාතය. හරි? නාස් විවර හරහා නාස් කුහරයට වාතය ඇතුල් වෙනවා. එතකොට නාස් කුටීර තුල තියෙන අවකාශය තුලින් වාතය ගමන් කරනවා. අපි මේ නාස් කුටීර තුල තියෙන අවකාශය හරහා වාතය ගමන් කරනවා. ඒතර වාතයට ක්‍රියාවලි තුනකට වාතය ලක් වෙනවා ඇත්තටම. වාතය උණුසුම් වෙනවා. ඒ කියන්නේ රත් වෙනවා. ඒ වගේම වාතයට මේ ආශ්වාස වාතයට දරුවනේ තෙතමනයක් එකතු වෙනවා. ඒ විතරක් නෙමෙයි. වාතය එක්තරා විදිහක පෙරීමේ ක්‍රියාවලියකට ලක් වෙනවා. ඒ නිසා පිරිසිදු වීමකුත් වෙනවා. බලන්න. නාස් කුටීරය තුල ඇති අවකාශය තුලින් වාතය ගමන් කරනකොට රෝම මගින්
වාතය පෙරීමකට ලක් කරනවා. ඒ වගේම වාතයේ උණුසුම් වීමක් සහ තෙත් කිරීමක් සිදු කරනවා. තෙත් වෙනවා, උණුසුම් වෙනවා, පෙරීමකට ලක් වෙලා පිරිසිදු වෙනවා. දැන් නාස්කුටීර අවසානයේදී විවෘත වෙන්නේ කොහෙටද? ග්‍රසනිකාවට. ග්‍රසනිකාවට තමයි මේ නාස්කුටීර විවෘත වෙන්නේ. නාස්කුටීරේ ග්‍රසනිකාවට විවෘත වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? ග්‍රසනිකාව මතක තියාගන්න ඕනේ වාතයට ආහාරවලට පොදු ගමන් මාර්ගයක් කියලා මම කලින් කිව්වා. හරි? අපි ආහාර ජීර්ණ පද්ධතියදිත් මේ ගැන කතා කළා. ග්‍රසනිකාව වාතයට සහ ආහාරවලට පොදු ගමන් මාර්ගයක් තමයි සලසන්නේ. එනම් වාතයේ ගමන් මාර්ගයත් ආහාරවල ගමන් මාර්ගයත් එකිනෙක හරහා තමයි වැටිලා තියෙන්නේ. ඒ කොටස තමයි ග්‍රසනිකාව. ග්‍රසනිකාව වාතයට ආහාරවලට පොදු ගමන් මාර්ගයක් සලසනවා. වාතයේ ගමන් මාර්ගයත් ආහාරවල ගමන් මාර්ගයත් එකිනෙක හරහා තමයි වැටිලා තියෙන්නේ. දැන් ආහාර ගිලින අවස්ථාවේදී ස්වරාලය ඉහළට චලනය වෙනවා. ආහාරයක් ගිලින අවස්ථාවකදී ස්වරාලය ඉහළට චලනය වෙනවා. ඒ චලනය වීමත් සමගම විශේෂ කාටිලේජීය පියන්පතකින් ස්වරාලය වැහෙනවා. මේ පියන්පතට තමයි දරුවනේ අපි කියන්නේ අපිජීවහිකාව. අපි කියන්නේ අපිජීවහිකාව කියලා. හරි? ඒතර ආහාර ගිලින විට ස්වරාලය ඉහළට චලනය වෙනවා. අපිජීවහිකාව මගින් ශ්වාසනාල ద్వාරය වන ස්වරාලය වැසීමක් කරනවා. ස්වරාලය ඉහළට චලනය වෙලා මේ ශ්වාසනාලයේ දොරටුව අපිජීවහිකාව මගින් වැසීමක් කරනවා. වහනවා. ආවරණය කරනවා. එමගින් ආහාරවලට අන්න ශ්‍රෝතය හරහා ආමාශයට ගමන් කිරීමට ඉඩකඩ සලස්වනවා. එතකොට අර ආහාර ගුලි මේ ස්වරාලය ඉහළට චලනය වෙලා ශ්වාසනාල ద్వාරය අපිජීවහිකා පියන්පතෙන් වැහෙන නිසා ආයි මේ වාතය ගමන් කරන මාර්ගයට ආහාර ගුලි වලට රිංගන්න බෑ. එතකොට ආහාර ගුලි ගමන් කරන්නේ කෑම බටේට. කෑම බටේ කියන්නේ අන්න ශ්‍රෝතයට. අන්න ශ්‍රෝතයට ගමන් කරනවා. ඒ හරහා අවසානයේදී ආමාශය දක්වා ගමන් කරන්න සලස්සනවා. එමගින් ආහාරවලට අන්න ශ්‍රෝතය හරහා ආමාශයට ගමන් කිරීමට ඒ මාර්ගය සලස්වනවා. අනිත් අවස්ථාවලදී ශ්වාසනාල ద్వාරය විවෘත වෙලා තියෙන්නේ. ඒ නිසා වාතයට ග්‍රසනිකාව ඉඳලා ස්වරාලය හරහා ශ්වාසනාලයට ඇතුල් වෙන්න කිසිම බාධාවක් නැහැ. අනිත් අවස්ථාවලදී ආහාර ගිලින අවස්ථාවේදී හැර අනිත් අවස්ථාවලදී ශ්වාසනාල ద్వාරය විවෘතයි. ඒ නිසා වාතයට ග්‍රසනිකාව ඉඳලා ස්වරාලය හරහා ශ්වාසනාලයට ඇතුල් වෙන්න පුළුවන්. හරි? ශ්වාසනාලයට ඇතුල් වෙන්න පුළුවන්. ස්වරාලය තුල වැඩි වශයෙන්ම තියෙන්නේ ප්‍රත්‍යස්ත තන්තු වලින් හැදිච්ච ස්වර තන්ත්‍ර පිහිටලා තියෙනවා. ස්වරාලය තුල වැඩි වශයෙන්ම ප්‍රත්‍යස්ත තන්තු වලින් හැදිච්ච ස්වර තන්ත්‍ර පිහිටනවා. ඔන්න ස්වර තන්ත්‍ර. හරි විශේෂ වචනයක් නේද මේක? පදයක්. ස්වර තන්ත්‍ර කියන්නේ. ස්වර තන්ත්‍ර කම්පණය වීමෙන් තමයි දරුවනේ ශබ්දය හඬ උපදින්නේ. අපි හැමෝටම මේ හඬක් නිකුත් කරන්න හැකියාව ලැබිලා තියෙන්නේ අපේ ස්වර තන්ත්‍ර කම්පණය වීමේදී. මේ ස්වර තන්ත්‍ර හරහා වාතය ගමන් කරනකොට ස්වර තන්ත්‍ර කම්පණය වීමත් සමග තමයි ශබ්දය උපදින්නේ. හරි. අපි ඊළඟ කොටසට යමු. බලන්න. ප්‍රශ්වාස වාතය ඇදීමකට ලක් වූ හෝ එහෙම නැත්නම් ආතතියකට ලක් වූ ස්වර තන්ත්‍ර හරහා ඉක්මනින් ඉහළට ගමන් කරනවා. එතකොට තමයි ස්වර තන්ත්‍ර කම්පණය වෙන්නේ. මේ ආශ්වාස වාතයෙන් නෙමෙයි ස්වර තන්ත්‍ර කම්පණය වෙන්නේ, මතක තියාගන්න ඕනේ ප්‍රශ්වාස වාතයෙන්. මේ ප්‍රශ්වාස වාතය ඇදීමකට ලක් වෙච්ච එහෙම නැත්නම් ආතතියකට ලක් වෙච්ච ස්වර තන්ත්‍ර හරහා තමයි ගමන් කරන්නේ. ඊටාම ඉක්මනින් ඉහළට යනවා. එහෙම ඉහළට යනකොට තමයි ස්වර තන්ත්‍ර කම්පණය වෙලා හඬ ඇති වෙන්නේ. ස්වර තන්ත්‍ර කම්පණය වෙලා හඬ ඇති වෙනවා. ඔක හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට ප්‍රශ්වාස වාතය ඇදීමකට ලක් වූ හෝ ආතතියකට ලක් වෙච්ච ස්වර තන්ත්‍ර හරහා ඉක්මනින් ඉහළට යනකොට ස්වර තන්ත්‍ර කම්පණය කරමින් හඬ නිපදවීමට උදව් කරනවා. ස්වරාලයේ සහ ශ්වාසනාලයේ බිත්ති කාටිලේජ මගින් ශක්තිමත්ව පවතිනවා. මේ ස්වරාලයේ සහ ශ්වාසනාලයේ බිත්තිය කාටිලේජ වලට සම්බන්ධ වෙලා තියෙන. ඒ නිසා ශක්තිමත්. ඒ නිසා හැකිලීම වළක්වලා තියෙනවා. ඒ නිසා වාතය ගමන් කරනකොට මාර්ගයේ විවෘතව පවත්වාගෙන අර හැකිලීමට ඉඩ නොදී පවත්වා ගන්න දායක වෙනවා. ස්වරාලයේ සහ ශ්වාසනාලයේ බිත්ති කාටිලේජ මගින් ශක්තිමත්ව පවතින නිසා වාතය ගමන් කරන මාර්ග විවෘතව පවත්වා ගැනීමට හැකි වෙලා තියෙනවා. ඒ වාතය ගමන් කරන මාර්ග කොයි වෙලාවකවත් හැකිලෙන්නේ නැහැ. මොකද කාටිලේජ වලට බැඳිලා ශක්තිමත්ව පවතින නිසා.
ශ්වාසනාලයේ සිට ශ්වාසනාලිකා දෙක හරහා ශ්වාසනාලයේ ශාඛාවලට බෙදෙනවානේ. එතකොට අපි ඒවට කියන්නේ ශ්වාසනාලිකානේ. එතකොට ශ්වාසනාලයේ ඉඳලා ශ්වාසනාලිකා දෙක හරහා එක් එක් පෙනහැලි තුලට වාතය ගමන් කරනවා. එක එක පෙනහැල්ලට වාතය මෙහිම ගමන් කරනවා. පෙනහැලි වලදී මොකද වෙන්නේ? අපි දන්නවා පෙනහැලි තුලදී අනුශ්වාසනාලිකා ලෙස හඳුන්වන ශ්වාසනාලිකා ශාඛා ශ්වාසනාලිකාවල කුඩා ශාඛා ජාලයට වාතය ඇතුල් වෙනවා. පෙනහැල්ල තුලදී අනුශ්වාසනාලිකා ලෙස හඳුන්වන ශ්වාසනාලිකාවල කුඩා ශාඛා ජාලයට මේ වාතය ඇතුල් වෙනවා. හරිම ලේසි. පෙනහැලි තුලදී අනුශ්වාසනාලිකා ලෙස හඳුන්වන ශ්වාසනාලිකාවල කුඩා ශාඛා පොඩි පොඩි ශාඛාවලට ඒ ශාඛා ජාලයට වාතය ඇතුල් වෙනවා. දැන් ශ්වසන මාර්ගයේ ප්‍රධාන ශාඛාවල ඇතුල් බිත්තිය ශ්වසන මාර්ගයේ ප්‍රධාන ශාඛාවල ඇතුල් බිත්තිය ආස්තරණය කරන අපිච්ඡදයක් තියෙනවා. ඒ අපිච්ඡදේ පක්ෂම ඒ වගේම තුනී ශ්ලේෂ්මල පටලයක් තියෙනවා. බලන්න. ශ්වසන මාර්ගයේ ප්‍රධාන ශාඛාවල ඇතුල් බිත්තිය ආස්තරණය කරන අපිච්ඡදේ පක්ෂම හා තුනී ශ්ලේෂ්මල පටලයක් තියෙනවා. දැන් ඇයි එහෙම තියෙන්නේ? හොඳට කල්පනා කරන්න. පක්ෂම තියෙනවා, තුනී ශ්ලේෂ්මල පටලයක් තියෙනවා. අර වාතය පෙරීමේ ක්‍රියාවලියකට නැත්නම් පිරිසිදු කිරීමේ ක්‍රියාවලියකට ලක් වෙනවා. පක්ෂම වලට පුළුවන් අනවශ්‍ය ද්‍රව්‍ය පක්ෂම සැලීම මගින් අයින් කරන්න නේද? ආශ්වාස වාතයේ සමග පැමිණෙන දූවිලි, ඔන්න අනවශ්‍ය දේවල්, දූවිලි, අංශුමේ දූෂක මේවා රඳව ගන්න ශ්ලේෂ්මලයට පුළුවන්. අර තුනී ශ්ලේෂ්මල පටලය තුල ඇලිලා රැඳෙනවා. මොනවද රැඳෙන්නේ? දූවිලි, අංශුමේ දූෂක වර්ග, අපද්‍රව්‍ය. එතකොට ආශ්වාස වාතයේ සමගෙන දූවිලි, අංශුමේ දූෂක රඳව ගන්න මේ ශ්ලේෂ්මල පටලයට නැත්තම් ශ්ලේෂ්මලයේ උදව් කරනවා. එතකොට පක්ෂම සැලීම කියන්නේ මෙහෙම පක්ෂම චලනය වෙනවා. පක්ෂම සැලීමත් එක්ක මොකද වෙන්නේ? ඒ ශ්ලේෂ්මල ග්‍රසනිකාව වෙත ඉහළට චලනය කරනවා. ග්‍රසනිකාව දක්වා ඉහළට චලනය කරනවා. හරි? එහෙම චලනය කරලා ගිලීම මගින් අන්න ස්රෝතයට ඇතුල් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ග්‍රසනිකාව දක්වා උඩට චලනය කරාට පස්සේ ඒ දූෂක, අංශුමේ දූෂක, දූවිලි සහිත ශ්ලේෂ්මල තියෙනවනේ. ඒ මිශ්‍රණයට යන්න පාරවල් දෙකක් තියෙනවා. එකක් තමයි මුල ඉඳන් ආපු පාර. පහළ ඉඳන් උඩට තල්ලු කරා. ඊට පස්සේ කෑම බටේ තියෙනවා අන්න ස්රෝතේ. ඉතින් ලේසිම දේ තමයි අන්න ස්රෝතය තුලින් ගමන් කරන එක. ඒ නිසා අපිට ගිලීම මගින් මේවා අන්න ස්රෝතයට යවන්න පුළුවන්. ඉතින් කෙනෙක්ට ඕන නම් ගිලින් නැතුව කැස්ස මගින් ඉවත් කරන්න පුළුවන් මුඛය හරහා. නැත්තම් ගිලීම මගින් අන්න ස්රෝතයට යවන්නත් පුළුවන්. ඒතර පක්ෂම සැලීම මගින් ඒ ශ්ලේෂ්මල ග්‍රසනිකාව වෙත ඉහළට චලනය කරවා ගිලීම මගින් අන්න ස්රෝතයට ඇතුල් කරනවා. ගිලලා අන්න ස්රෝතයට යවනවා. හරි. දැන් මේ දක්වා මේ කියපු කාරණා ටික සාරාංශගත කරගමු. මේ දක්වා මේ කියපු කාරණා ටික කලින් කරුණුත් එක්කම ශ්වසනය සිද්ධ වෙනකොට නාස් විවර තුලින් මේ ශ්වසන පද්ධතියට වාතය ඇතුල් වෙනවා. නාස් කුටීරය තුලදී ඒ නාස් කුටීරය තුල තියෙන අවකාශය තුලින් වාතය ගමන් කරනකොට වාතය උණුසුම් වීමකට ලක් වෙනවා, තෙතමනයකට ලක් වෙනවා, ඒ වගේම පෙරීමකට ලක් වෙනවා. නාස් කුටීරයේ ග්‍රසනිකාවට විවෘත වෙනවා. දරුවෝ අපි කිව්වනේ ග්‍රසනිකාව කියන්නේ වාතයට ආහාරවලට පොදු ගමන් මාර්ගයක් විදියට සලකන කුටීරයක්. ඒ නිසා වාතයේ ගමන් මාර්ගයත් ආහාරවල ගමන් මාර්ගයත් මේ එකිනෙක හරහා වැටිලා තියෙනවා ග්‍රසනිකාවේදී. ආහාර ගිලෙනකොට ස්වරාල ඉහළට එසවිලා ශ්වාසනාල ద్వාරය වැහෙනවා අපි ජීවහිකාවෙන්. ඒ සමගම ඒ ආහාර ගුලි වලට ශ්වසන මාර්ගයට ඇතුල් වීමට භෞතික බාධකයක් ඇති වෙන නිසා ඒ ආහාර ගුලි කෙලින්ම ගමන් කරනවා කෑම බටේ අන්න ස්රෝතය දක්වා. අන්න ස්රෝතය හරහා ඒවට අවසානයේදී ආමාශය දක්වා ගමන් කරන්න පුළුවන්. ඒ ඇරෙන්න මේ ආහාර ගිලීමක් සිදු නොවන අවස්ථාවලදී අපි කිව්වා ශ්වාසනාල ద్వාරයේ විවෘත වෙලා තියෙනවා. ඒ නිසා වාතයට ග්‍රසනිකාව ඉඳලා ස්වරාලය හරහා ශ්වාසනාලයට කෙලින්ම ඇතුල් වෙන්න පුළුවන්. අපි කිව්වා ස්වරාලය තුල වැඩි ප්‍රමාණයක් තියෙනවා ප්‍රත්‍යස්ත තන්තු වලින් හැදිච්ච ස්වර තන්ත්‍ර තියෙනවා. ස්වර තන්ත්‍ර. ඊළඟට මොකද කිව්වේ? ඊළඟට දරුවනේ අපි කිව්වා ප්‍රශ්වාස වාතය ඇදීමකට ලක් වෙච්ච එහෙම නැත්නම් ආතතියකට ලක් වෙච්ච ස්වර තන්ත්‍ර හරහා ඉක්මනින් මොනවාද? ඉහළට යනකොට ස්වර තන්ත්‍ර කම්පණය වෙලා හඬ උපදිනවා කියලා කිව්වනේ. ශබ්දයක් ඇති වෙනවා කිව්වා. ස්වරාලයේ සහ ශ්වාසනාලයේ බිත්ති කාටිලේජ මගින් ශක්තිමත්ව පවතින නිසා වාතය ගමන් කරනකොට ඒ ගමන් මාර්ග හැම වෙලාවෙම විවෘත වෙලා තිනවා හැකිලෙන්නේ නැහැ කියලා කිව්වා.
ශ්වාසනාලයේ ඉඳලා ශ්වාසනාලිකා දෙක හරහා එක් එක් පෙනහැලි තුලට වාතය ගමන් කරනවා. අපි කිව්වා පෙනහැලි තුලදී අනුශ්වාසනාලිකා විදියට හඳුන්වන ශ්වාසනාලිකාවල කුඩා ශාඛා ජාලයට වාතය ඇතුල් වෙනවා. ශ්වසන මාර්ගයේ ප්‍රධාන ශාඛාවල ඇතුල් බිත්තිය ආස්තරණය කරන අපිච්චදේ පක්ෂම සහ තුනී ශ්ලේෂ්මල පටලයක් තියෙනවා. මේ ආශ්වාස වාතයේ සමග එන දූවිලි අංශුමය දූෂක ඒවා රඳව ගන්න ශ්ලේෂ්මලය ආධාර කරනවා. ඊට පස්සේ අවසානයේදී කිව්වා පක්ෂම සැලීම මගින් මොකද වෙන්නේ? මේ ශ්ලේෂ්මල ග්‍රසනිකාව වෙත ඉහළට චලනය කරවලා අවසානයේදී ගිලීම මගින් අන්න ස්රෝතයට යවන්න පුළුවන් කියලා. බලන්න ඊළඟට කියන කතාව. ශ්වසන පද්ධතිය පවිත්‍ර කරන ක්‍රියාවලියක් නෙමේක. ශ්වසන පද්ධතිය පවිත්‍ර කරනවා. ශ්වසන මාර්ගයේ පහළ කොටස් වල සිට මේ ශ්ලේෂ්මල වල ඇලිච්ච දූවිලි අංශුමය දූෂක ඉහළට ඇවිල්ලා ග්‍රසනිකාව දක්වා ඉහළට එනවා. මේක අපිට හඳුන්වන්න පුළුවන් යට ඉඳලා උඩට ශ්ලේෂ්මල ආවා කියලානේ. ශ්ලේෂ්මලයේ ඉහළ නැංවීම. හරි සරලයි. මේක ශ්වසන පද්ධතිය පවිත්‍ර කරන ක්‍රියාවලියක්. ශ්වසන පද්ධතිය පවිත්‍ර කරන මේ ක්‍රියාවලිය හඳුන්වන්නේ ශ්ලේෂ්මල ඉහළ නැංවීම කියලා. ශ්ලේෂ්මල ඉහළ නැංවීම. පැහැදිලි ඔබට? මේ රූප සටහනුත් පෙන්වන්නේ ඒකයි. මේ ශ්ලේෂ්මල ඉහළ නැංවීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන විදිහ. මේ තමයි පක්ෂම. පක්ෂම චලනය වීමත් සමග මේවා ඉහළට ගමන් කරනවා. හරි? මේ තියෙන්නේ බාහිරින් පැමිණෙච්ච අංශුමය දූෂක, ඒ වගේම දූවිලි අංශු, ඒ වගේ දේවල්. හරි? එතකොට මේ ශ්ලේෂ්මල ස්තරයත් එක්ක සම්බන්ධ වෙලා තමයි ඒවා ඉහළට ගමන් කරන්නේ. මේකට කියන්නේ ශ්ලේෂ්මල ඉහළට නැංවීම. මේක ශ්වසන පද්ධතිය පිරිසිදු කරන, පවිත්‍ර කරන ක්‍රියාවලියක්. දැන් ඉතා කුඩා අනුශ්වාසනාලිකා අග්‍රස්තවල අග කෙළවරවල් වල කුඩා වාතකෝෂ සමූහයක් එකට පොකුරක් විදිහට ගැහිලා තියෙනවා. පොකුරු ගැහිලා තියෙනවා. මෙන්න මේ වගේ. බලන්න. මෙන්න මේ විදිහට. පොකුරු වශයෙන් ඉන්නේ නේ. පොකුරු වශයෙන්. මේ වගේ වාතකෝෂ අපි හඳුන්වන්නේ ගර්ත කියලා. ගර්ත. මේ වගේ වාතකෝෂ දරුවනේ අපි හඳුන්වන්නේ ගර්ත කියලා. එහෙනම් ඊතා කුඩා ශ්වාසනාලිකා අග්‍රස්තවල කුඩා වාතකෝෂ සමූහයක් එකට පොකුරු ගැහිලා ඉන්නේ. පොකුරු විදිහට ඉන්නේ. ඒවා ගර්ත කියලා හඳුන්වන්නේ. ඒ ගර්ත කියලා හඳුන්වන මේ වාතකෝෂ තුලට වාතය ආවට පස්සේ වායු හුවමාරු ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ශ්වසන වායු හුවමාරු ක්‍රියාවලිය සිද්ධ වෙනවා. පක්ෂම රහිත පැතලි තනි අපිච්චද සෛල වලින් සෛල ස්තරයකින් ගර්ත බිත්ති හැදිලා තියෙනවා. මතක තියාගන්න. පක්ෂම රහිත පැතලි තනි අපිච්චද සෛලයකින් සමන්විත, ඒ සෛල වලින් සමන්විත සෛල ස්තරයකින් ගර්ත බිත්ති සකස් වෙලා තියෙනවා. ඒතර ගර්ත බිත්තියේ විශේෂත්වය පක්ෂම රහිතයි, පැතලි තනි අපිච්චද සෛල ස්තරයකින් තමයි ගර්ත බිත්ති හැදිලා තියෙන්නේ. ගර්ත බිත්ති නිර්මාණය වෙලා තියෙන්නේ. ඔන්න ඔය කාරණා ටික මතක තියාගන්න ඕනේ. දැන් මෙතන ඉඳලා මේ කාරණා සාරාංශගත කරමුද? ශ්වසන පද්ධතිය පවිත්‍ර කරන මේ ක්‍රියාවලිය. මොකද්ද මේ ක්‍රියාවලිය? මේකට කියන්නේ ශ්ලේෂ්මලයේ ඉහළ නැංවීම කියලා. මෙතෙන්දි වෙන්නේ මොකද්ද? මෙතෙන්දි වෙන්නේ පක්ෂමවල චලනය මගින් ශ්ලේෂ්මලයේ ඇලෙන අංශු, දූවිලි අංශු, අංශුමය දූෂක මේවා පක්ෂමවල ක්‍රියාව මගින් ශ්වසන මාර්ගය ඉහළට ගෙන එනවා. මේක ග්‍රසනිකාව දක්වා තල්ලු කරනවා. මේකට කියන්නේ ශ්ලේෂ්මලයේ ඉහළ නැංවීම. මේ නිසා ශ්වසන මාර්ගය පවිත්‍ර වෙනවා. හරි? ඊට පස්සේ අවශ්‍ය නම් ගිලීම මගින් අන්න ස්රෝතයට මේ ශ්ලේෂ්මල යොමු කරන්න පුළුවන්. ඉතින් ඊතා කුඩා අනුශ්වාසනාලිකාවල අග්‍රස්තවල කුඩා වාතකෝෂ කියලා වාතකෝෂ සමූහයක් එකට පොකුරක් විදිහට තමයි පවතින්නේ. ඒවට කියන්නේ ගර්ත කියලා. එතකොට ගර්ත විදිහට හඳුන්වන මේ වාතකෝෂ තුලට වාතයේ පැමිණියට පස්සේ ඒ වායු හුවමාරු ක්‍රියාවලිය දරුවනේ සිද්ධ වෙනවා. ඊටම හොඳට සිද්ධ වෙනවා. මේ වායු හුවමාරු ක්‍රියාවලිය සාර්ථකව සිද්ධ වෙන්න මේ මෙතන නිර්මාණය වෙනවා තුනී අපිච්චද ස්තරයක්. තනි සෛල වලින් සමන්විත තනි සෛල ස්තරයකින් නිර්මාණය වන පක්ෂම රහිත නේද? පැතලි තනි අපිච්චද සෛල ස්තරයකින් ගර්ත බිත්තිය නිර්මාණය වෙනවා. ඔන්න ඔය කාරණා ටික මතක තියාගන්න ඕනේ. දැන් අපි ගොඩාක් කරුණු කාරණා කතා කරානේ. අවසාන කොටසට දරුවනේ ඇවිල්ලා ඉන්නේ. පෙනහැලි තුල ගර්ත මිලියන ගාණක් තියෙනවා. මිලියන ගාණක්. ඒ හින්දා මේ වායු හුවමාරුව සඳහා තියෙන පෘෂ්ඨික ශේෂ්ඨඵලය සෑහෙන වැඩි, සෑහෙන ලොකුයි. පෙනහැලි තුල ගර්ත මිලියන ගාණක් තියෙන හින්දාම
වායු හුවමාරුව සඳහා තියෙන පෘෂ්ඨ ශේෂ්ඨඵලයත් ගොඩක් වැඩි. ඒ වගේම හැම ගර්තයක් වටේටම රුධිර කේශනාලිකා ජාලයකින් වට වෙලා තියෙන්නේ. රුධිර කේශනාලිකා ජාලයකින් වට වෙලා තියෙන්නේ. එතකොට මේ ආශ්වාස වාතය සමග ගර්ත තුලට ඇතුළු වන වාතයේ තියෙන ඔක්සිජන් තෙත තරලමය මේ පටලේ දිය වෙලා සීග්‍රයෙන් විසරණය වෙනවා. විසරණය වෙලා තුනී අපිච්ඡදය හරහා කේශනාලිකා තුලට ඇතුල් වෙනවා. බලන්න මේ කාරණා ටික. පෙනහැලි තුල ගර්ත මිලියන ගණනක් පවතිනවා. එමගින් වායු හුවමාරුව සඳහා විශාල පෘෂ්ඨික ශේෂ්ඨඵලයක් ලැබෙනවා. ඒ වගේම හැම ගර්තයක්ම රුධිර කේශනාලිකා ජාලයකින් වට වෙලා තියෙනවා. ආශ්වාස වාතයේ සමග ගර්ත තුලට ඇතුළු වන වාතයේ තියෙන ඔක්සිජන් තෙත තරලමය පටලයේ දිය වෙලා සීග්‍රයෙන් විසරණය වෙලා තුනී අපිච්ඡදය හරහා කේශනාලිකා තුලට ඇතුල් වෙනවා. ඒ අතරින්ම ඔය වෙලාවෙදිම වෙන දෙයක් තමයි කාබන් ඩයොක්සයිඩ් කේශනාලිකාවල ඉඳන් ගර්ත තුලට විසරණය වෙනවා. ඔය අතරතුරේදී කාබන් ඩයොක්සයිඩ් වායුව කේශනාලිකාවල ඉඳන් ගර්ත තුලට විසරණය වෙනවා. දැන් ගර්ත තුල පක්ෂම පිහිටන්නේ නැහැ. ගර්තවල පක්ෂම නැහැ. ඒ හින්දා ගර්තවලට ඇතුළු විය හැකි ආගන්තුක ද්‍රව්‍ය භක්ෂණය කරන්න හැකියාවක් තියෙන සුදු රුධිරාණු ගර්තවල තියෙනවා. ඒවට තමයි අපි කියන්නේ මේ භක්ෂක සෛල කියලා. ගර්ත තුල පක්ෂම පිහිටන්නේ නැහැ. ගර්ත තුලට ඇතුළු වෙන්න පුළුවන් ආගන්තුක ද්‍රව්‍යයන් භක්ෂණය කරන්න පුළුවන් හැකියාවක් තියෙන සුදු රුධිරාණු ගර්තවල තියෙනවා. ඒ වගේම මේ ගර්ත ආවරණය කරමින් පවතිනවා විශේෂ සෛල වර්ගයක් සර්ෆැක්ටන්ට් සෛල. ඒ සර්ෆැක්ටන්ට් සෛල මගින් පෘෂ්ඨික ආතතිය අඩු කරලා ඉහළ පෘෂ්ඨික ආතතියකදී මේ ගර්ත බිඳ වැටීම වළක්වනවා. ඉහළ පෘෂ්ඨික ආතතියකදී ගර්ත බිඳ වැටීම වළක්වන්න දායක වෙනවා. පැහැදිලිද? හරි. එමෙන්ම ගර්ත ආවරණය කරමින් පවතිනවා සර්ෆැක්ටන්ට් සෛල. ඒ සර්ෆැක්ටන්ට් මගින් පෘෂ්ඨික ආතතිය අඩු කරලා ඒ සර්ෆැක්ටන්ට් සෛල දරුවනේ තරලයක් ශ්‍රාවය කරනවා. ඒකට කියන්නේ සර්ෆැක්ටන්ට් තරලය. ඒ සර්ෆැක්ටන්ට් තරලය මගින් තමයි මේ පෘෂ්ඨික ආතතිය අඩු කරන්නේ. අඩු කරලා ඉහළ පෘෂ්ඨික ආතතියකදී ගර්ත බිඳ වැටෙන එක වළක්වනවා. ඉහළ පෘෂ්ඨික ආතතියකදී ගර්ත බිඳ වැටීම වළක්වන්න දායක වෙනවා. පැහැදිලිද? හරි. මෙන්න මේ කරුණු කාරණා ටික තමයි මේ පරිච්ඡේදය තුලදී මට ඔබට ඉස්මතු කරන්නට අවශ්‍ය වුණේ. ඔන්න අපි මානව ශ්වසන පද්ධතියේ ව්‍යුහය සහ කෘත්‍ය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. අපි තුන්වෙනි පරිච්ඡේදය තුලින් ඔබට ඉදිරිපත් කරන්නට සූදානම් වෙන්නේ අපේ මේ පෙනහැලි වාතන ක්‍රියාවලිය. ආශ්වාසය ප්‍රශ්වාසය. මෙන්න මේ ක්‍රියාවලිය මේ යාන්ත්‍රණය කොහොමද වෙන්නේ කියන එක ගැන අපි ඊළඟ පරිච්ඡේදය තුලින් දරුවනේ කතා කරමු. එhmenan අපි ඊළඟ පරිච්ඡේදයෙන් මුණ ගැහෙමු. එතෙක් ඔබට සුබ දවසක්.